සමිඳුනි ස්තුති වේවා. ස්තුතියි ස්වාමිනී. හිමට වඩා සුදු කරන්න මා ඔබේ ලේවලින් ජේසුනේ සෝදන්න මා කළ සෑම වැරදි පාමුල තබමි සමාව අයදින්නෙමි. ස්තුති ස්වාමී.
දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා මේ උදෑසන ඔබ හැම කෙනෙක්ම දැකීම ප්‍රීතිය. අපි සති 3ක් තිස්සේ යම් ගමනක නිරත වුණා. ගිය සති 3 කී දෙනෙක් හිටියද මේ ස්ථානයේ? පහුගිය සති 3 අපි සභාවක් හැටියට අනර්ග ගමනක නිරත වෙලා සිටිනවා. හාලෙලූයා. අපි අනර්ග ගමනක සිටිනවා. ඉතින් අපි කතා කරනු ලැබුවා පසුගිය දිනයන්වල ස්වාමින් වහන්සේ ඉදිරියේ ප්‍රේමය කුමක්ද, සමාව දීම කුමක්ද, අනුග්‍රහය කුමක්ද කියන කාරණා කීපය කෙරේ අපි අපේ අවධානය යොමු කර අපේ ජීවිතවල යම් වෙනසක් අත්දකින්නට උන්වහන්සේ මේ කාලේ අපි ඉදිරියේ තබා තිබෙනවා. අද දවසේ අපි කතා කරන්නට යනවා විශේෂයෙන් තවත් එක් මාතෘකාවක් ගැන. ස්වාමින් වහන්සේ අපිව වසරක් හමාර කරමින් තවත් වසරක් දකින්න තිබෙන අභියසට ගෙනල්ලා තිබෙනවා. ඔබ සූදානම්ද 2022 වසරට? ඔබ කීප දෙනාද සූදානමින් සිටින්නේ? අහල පිටින් ඉන්න කෙනාගෙන් අහන්න ඔබ සූදානම්ද කියලා. ඔබේ කටහඬ ඇහෙනවා. ඔබේ කට පේන්නේ නැති වුණාට මුවාවරණ නිසා අපි සූදානම් වෙන්න අවශ්‍යයි. මොකද කිතුණුවන් හැටියට අපි නිතරම බලාපොරොත්තුව ඇතිව ඉදිරියට ගෙන යන්න අවශ්‍යනක. හාලෙලූයා. අපි නිතරම බලාපොරොත්තු වෙසෙනක. අනිත් අය හඬන්න පුළුවන්, වැළපෙන්න පුළුවන්, අනිත් අය කනස්සලු වෙන්න පුළුවන්. නමුත් අපි සියලු ගාවිනා, වේදනා, කඳලු, කම්කටොළු මැද්දේ බලාපොරොත්තු ඇතිව ස්වාමින් වහන්සේට ප්‍රශංසා කරනවා. හාලෙලූයා. ඒකයි අපේ තියෙන වෙනස. අද දවසේ අපි කතා කරන්නට යනවා මේ ඔබේ ප්‍රස්තාවයි. මේ ඔබේ ප්‍රස්තාවයි. අද දවසේ ස්වාමින් වහන්සේ ඔබ ඉදිරියේ, මා ඉදිරියේ ප්‍රස්තාවක් තබා තිබෙනවා. අපි ස්වාමින් වහන්සේගේ වචනේ දේශනාකාරයා තුන්වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයට මාත් එක්ක ඔබ පෙරලා ගත්තොත් ඒ ස්ථානයේ සඳහන් කරනවා මේ ආකාරයෙන්. සෑම දෙයකටම ප්‍රස්තාවක්ද අහසින් යට තිබෙන සෑම කාරණාවකටම කාලයක්ද ඇත. කියනවා ස්වාමීන් වහන්සේගේ වචනේ සෑම දෙයකටම ප්‍රස්තාවක් තියෙනවා. අහසින් යට තිබෙන සෑම කාරණයකටම කාලයක් තිබෙනවා. දේශනාකාරයම නැත්නම් ධර්මදේශකයා අපිට කියනවා අපි මිනිසයන් හැටියට හැමතිස්සෙම කාලය සමග බද්ධ වෙලා සිටිනවා. එහෙම නැත්නම් කාලය තමයි අපිව ඉදිරියට ගෙන යන්නේ. අපි කාලය සමග අපේ ජීවිතේ ගොඩක් තීරණ ගන්නවා. අද සමහර විට කෙනෙක් මේ මොහොතවල් වල ජීවිතේ සැලසුම් දමන වෙන්න පුළුවන් ඉදිරියට යන්න. තව කෙනෙක් කියනවා වෙන්න පුළුවන් හොඳටම දැන් ඇති. තවත් ඉදිරියට යන්න බෑ. මේ වසර මේ ගියා ඇති. තවත් වසරක් ඇයි මගේ ජීවිතයට එන්නේ? මොකද හේතුව කාලය විසින් සමහර විට සමහරුන්ව වෙහෙසට පත් කරලා තිබෙනවා. එහෙම නැතිනම් කාලය විසින් සමහරුන්ව තෘප්තිමත් භාවයට පත් කරලා තිබෙනවා. ඒක හරි ස්වභාවිකයි. මොකද අපි හැම කෙනෙක්ම කාලය මත තමයි හැම තීරණයක්ම ගනු ලබන්නේ. අපි සමහරක් තීරණ අපේ ජීවිතේ කියනවා අපි කාලයට යන්න දීලා බලන් ඉමු. මම හිතනවා මෙතනින් අපි හැම කෙනෙක්ම එවැනි අවස්ථාවන් වලින් ගත කරලා ඇති. මොකද අපි තේරුම් අරගෙන තිබෙනවා සමහරක් දේවල් අපේ පාලනයෙන් පිට තිබෙන්නේ. අපිට බෑ පාලනය කරන්න. දැන් අපේ සීමාව ඉවරයි. ඒක නිසා අපි කියනවා බලමු කාලය විසදයි. අපි කාලය දීලා ඉමු. නමුත් ස්වාමින් වහන්සේ මතක් කරලා දෙනවා අහසින් යට තිබෙන හැම කාරණයකටම කාලයක් තිබෙන්න යනවා, ප්‍රස්තාවක් තිබෙන්න යනවා. ඔබ මේ මොහොතේ කුමන මානසික තත්වයක සිටියත්, කුමන ශාරීරික තත්වයක සිටියත් ස්වාමින් වහන්සේගේ වචනේ බලාපොරොත්තුවක් දෙනවා. කාලයක්, ප්‍රස්තාවක් හැම දෙයකටම තිබෙන්න යන නිසා බලාපොරොත්තුෙන් සිටින්න. ඔබට මට යම් කාරණයක් කරන්නට තිබෙනවා. ඔබට මට දෙවියන් වහන්සේට විතරක් නොවේ අපිට විරුද්ධව සිටිනා වූ විරුද්ධකාරයාට පවා කාලයක් තිබෙනවා. යක්ෂයා පවා දන්නවා ඔහුගේ කාලය කොපමණද? යක්ෂයා පවා දන්නවා උට තිබෙනා වූ වැඩේ මොකක්ද? හැබැයි අවාසනාවක මහත දෙවියන් වහන්සේගේ දරුවන් වෙච්ච ඔබ මම කාලය ගැන තරම් අවබෝධයක් නැහැ. එහෙම නැතිනම් අපි කාලය විමසන්න එච්චර උවමනාවක් නැහැ අපිට. හැබැයි යේසුස් වහන්සේ වරක යම් නුවරකට ඇතුල් වෙලා අශුද්ධාත්මයන් වලින් ආවේශව සිටියා වූ මිනිසෙකු නිදහස් කරන්නට යද්දී ඒ ස්ථානයේ සිටියා වූ ඒ යක්ෂාවේශිත මිනිසයා තුල සිටියා වූ ඒ යක්ෂයන් සමූහණය සඳහන් කරනවා මතෙව් 8:29 මේ ආකාරයෙන්. බලව ඔහු මොර ගසමින් දෙවියන් වහන්සේගේ පුත්‍රයාණනි ඔබට අපෙන් කම මොකද? වද දෙන්න ඔබ කාලයට ප්‍රථමයෙන් අපට වද දෙන්න ඔබ මෙහි ආසේක් දැයි කීවෝය. හොඳින් අවධානය දෙන්න.
යක්ෂයා දන්නවා උට කාලයක් තිබෙනවා. සතුරා දන්නවා උගේ කාලය ස්වාමින් වහන්සේ නියම කරලා තිබෙනවා. ඒක නිසා ජේසුස් වහන්සේට කියනවා ඇයි කාලයට කලින් වද දෙන්න මේ ස්ථානයට පැමිණියේ. සතුරා උගේ කාලය තුල උපරිම දේ කරමින් සිටිනවා. සතුරා තමාගේ කාලය දන්න නිසා නිරන්තරයෙන් නිතරම ඔබගේ මගේ පෞද්ගලික ජීවිතය, ඒ වගේම ඔබගේ මගේ පෞල් ජීවිතය, ඔබගේ මගේ දේශය විනාශ කරන්නට සතුරා සොයනවා. මොකද දන්නවා සතුරා උගේ කාලය සීමිතයි. ඒකයි යේසුස් වහන්සේ කිව්වේ ඇයි කාලයට ප්‍රථමයෙන් පැමිණියේ. අද බොහෝ ජීවිතවල පුද්ගලිකවත් පෞල් වශයෙන් උත් සමාදානයක් නැහැ. බලාපොරොත්තුවක් නැහැ, ප්‍රීතියක් නැහැ. නිතරම අසහනය, කනස්සල්ල, වේදනාව, තරගය, තරහා, කෝපය. ඇයි හේතුව? ඔබ සමහර විට හිතන්න පුළුවන්, කියනවා වෙන්න පුළුවන් මම දන්නේ අනේ කිසි කාරණයක් නැහැ, හැබැයි මට කේන්ති යනවා. කිසි කාරණයක් නැහැ, මට මානසික ලොකු පීඩනයක් දැනෙනවා. ඔව්, එහෙම වෙන්න පුළුවන්. මොකද හේතුව අපි කාලය ගැන හරි අවබෝධයක් නැතිකොට සතුරා යොහන් 10:10 සඳහන් කරනවා සොරා එන්නේ සොරකම් කරන්නටත් මරන්නටත් විනාශ කරන්නටත්. සතුරට උවමනාවක් තිබෙනවා ඔබේ පෞද්ගලික ජීවිතයට වින කරන්න, ඔබේ පෞද්ගලික ජීවිතය විනාශ කරලා දාන්න, ඔබේ පෞල් ජීවිතය විනාශ කරලා දාන්න. සතුරට උවමනාවක් තිබෙනවා සම්පූර්ණයෙන් අපේ දේශය සමූහයක් වශයෙන් නිරයට ඇද දමන්න. ඔබ අවදියෙන්ද මේ උදෑසන? ඔබේ සතුරා ගැන ඔබ අවදියෙන් සිටිනවද? සතුරාට තිබෙනා වූ කාලය දන්නා නිසා ඌ යහුසුලුව ක්‍රියා කරනවා, ඉක්මනින් ක්‍රියා කරනවා ඔබවත් ඔබේ පවුලත් මේ දේශයත් විනාශ කරන්න. නමුත් මේට විරුද්ධව නැගී සිටින්නට පුළුවන් කිසිවෙක් සිටිනවාද? ඔබට පුළුවන්ද මේ උදෑසන සතුරාට විරුද්ධව නැගී සිටින්න? සතුරා තීරණයක් අරගෙන තිබෙනවා සොරකම් කරන්න, මරන්න, විනාශ කරන්න. හැබැයි ඔබේ මගේ තීරණය මොකක්ද? ඔබත් යන්නම් වාලේ යන්න දෙනවද? දැන් නැති තවත් ඔය යන දෙයක් ගිය දෙන්, වෙන දෙයක් වෙච්ච දෙන්. එහෙමද? එහෙම නැතිනම් ඔබ ස්වාමින් වහන්සේ කියන ලෙස මා ආවේ ජීවනය දෙන්නත් ඒ අධික ලෙස ලැබෙන පිණිසත් කියලා ස්වාමින් වහන්සේ කියන ආකාරයෙන් ඔබ සතුරාට අභියෝගයක් වශයෙන් මේ උදෑසන සිට ගන්නට සූදානම්ද? හලලූයා. ඔබ සූදානමින් සිටිනවද? අපි තේරුම් ගන්නට අවශ්‍යයි. සතුරා කාලය ගැන දැනුවත්ව තිබෙනවා යහුසුලුව ක්‍රියා කරනවා වගේ දේව දරුවන් වන ඔබ මම යහුසුලුව ඒ ජීවනයට ක්‍රියා කළේ නැතිනම්, ඉක්මනින් ක්‍රියා කළේ නැතිනම් ඔබවත් ඔබේ පවුලත් අපේ දේශය සතුරා විනාශ කරන්නට යනවා. ඒ ගැන අපිට අනුගි උදාහරණයක් පෙන්වනවා එස්තර් පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ සිට 17 දක්වා. මේ උදෑසන අපි කෙටියෙන් බලන්නට යනවා. නමුත් මම ඔබට ආරාධනා කරනවා කියවන්න. ඔබ අද සබත් දවසේ මේ පොත කියවන්න කාලයක් ගන්න. එහි 12 වෙනි පදයේ සිට 4 වෙනි පරිච්ඡේදයේ මේ ආකාරයෙන් සඳහන් කරනවා. එස්තර්ගේ වචන මොර්දෙකේට දන්වන ලද්දේ. එවිට මොර්දෙකේ එස්තර්ට උත්තර යවමින් රජගෙදර ඉන්න නිසා සියලු යුදෙවරුන්ගෙන් නුඹ පමණක් ගැලවේය කියා සිතා නොගන්න. මක් නිසාද මේ ප්‍රස්තාවයේදී නුඹ නිශ්ශබ්දව සිටියොත් වෙන තැනකින් යුදෙවරුන්ට නිදහසත් ගැලවීමත් පැමිණෙනවා ඇත. නමුත් නුඹ සහ නුඹේ පියවංශය නැතිවන්නේය. නුඹ රාජ්‍යයට පැමුණුනේ මෙවැනි ප්‍රස්තාවක් නිසාම නොවේද කියා දන්නේ කවුදයි කියා කියන්නයි අන කලේය. ඊට පසුව එවිට එස්තර් මොර්දෙකේට උත්තර යවමින් ගොස් ශූෂන්හි සිටින සියලු යුදෙවරුන් රැස් කරවා මා උදෙසා ඔවුන් සමග දවස් 3ක් රෑ දාවන් නොකා නොබී निराහාරව සිටින්න. මමත් මගේ වැඩකාරියොත් එසේම निराහාරව සිටින්නෙමුව. එවිට නීතියට එකක නැති නමුත් මම රජු ළඟට යන්නෙමි. මා නැති වුණොත් නැති වුණාවේ කියා කියන්ට කීවාය. එවිට මොර්දෙකේ ගොස් තමාට එස්තර් අනකර සියල්ල ලෙස කළේය. කුමක්ද මේ සිදුවීම? හාමාන් කියන්නා වූ අන්‍ය ජාතික මිනිසයා මේ යුදෙව් ජාතික මොර්දෙකේ සමග තිබෙන්නා වූ උරණතාවය නිසා, එහෙම නැත්නම් කෝපය නිසා, අසමාදානය නිසා ඔහුව පමණක් නොවේ ඔහුගේ මුළු වංශයම විනාශ කරන්නට තීරණය කළා. ඔවුන් දෙදෙනාම සිටියේ එකම රජ මැදුරක, එක රජෙක් යටතේ.
හැබැයි ඔවුන් දෙදෙනා තුළ තිබුණා වූ ආත්මයන් දෙකක්. හාමාන් තුළ විනාශකාරී සහසික ආත්මය ක්‍රියා කරද්දී මොරදෙකයි තුළ දෙවියන් වහන්සේගේ ආත්මය ක්‍රියා කළා. සභාවෝදින් සවන් දෙන්න. අද දවසේ ඔබ තුලත් මා තුලත් මෙවැනි ආකාරයෙන් ඔබගේ පවුල තුලත් අපේ දේශය තුලත් සභාව මැද්දේ මෙම ආත්මයන් දෙක ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මක් නිසාද සතුරා හාමාන්ව පාවිච්චි කළ ලෙස දුර්වල මනුෂ්‍යයන්ව පාවිච්චි කරමින් සිටිනවා දෙවියන් වහන්සේ ප්‍රේම කරන්නා වූ සෙනගව විනාශ කර දමන්නට. සතුරා දුර්වල සෙනගව පාවිච්චි කරමින් සිටිනවා දෙවියන් වහන්සේගේ සෙනගව විනාශ කර දමන්නට. ඒ නිසායි අපි ප්‍රවේශම් විය යුත්තේ. ඔබ සතුරාගේ භාජනයක් වෙනවාද ස්වාමින් වහන්සේගේ භාජනයක් වනවාද? ඔබ දුර්වල යමෙක් වෙනවා නම් සතුරා එදා හාමාන් තුලින් එදා මොරදෙකේ ඇතුළු යුදෙව්වන් විනාශ කරන්නට රජුගේ අනුමැතිය ඇතිව ලියවිල්ලක් සකස් කරමින් මුළු අධිරාජ්‍යයම යවා තිබුණා. ඒ ආකාරයෙන්ම සමහර විට කටකතා කේලම් එහෙම නැත්නම් විවාද කෙඳිරීම් මේ දේවල් තුලින් හාමාන් වගේම දුර්වල පුද්ගලයෙක් බවට ඔබ මම පත් වුණොත් දෙවියන් වහන්සේගේ සභාවට විරුද්ධව දෙවියන් වහන්සේගේ සෙනගට විරුද්ධව මේ දේශයට විරුද්ධව සතුරා ඔබ මාව හෝ එහෙම නැතිනම් දෙවියන් වහන්සේ කෙරෙහි නොහදන වෙනත් කෙනෙකුව පාවිච්චි කරන්න පුළුවන්. මොකද සතුරා දන්නවා උගේ ප්‍රස්තාව ඊටාම කෙටි. උගේ කාලය ඊටාම කෙටි. ඒක නිසායි අපි අවධානයෙන් සිටින්නට අවශ්‍ය. මම මොරදෙකේ තුල තිබුණා වූ දෙවියන් වහන්සේ කෙරෙහි තිබෙනා වූ බයපක්ෂපාතී යටහත් ආත්මය ඇතිව සිටිනවාද? එහෙම නැතිනම් හාමාන් තුල තිබුණා වූ ඒ උඩගුකමේ අහංකාරකමේ විනාශකාරී සහසික ආත්මය ඇතිව මමත් සතුරාගේ අතකොළුවක් හැටියට පාවිච්චි වෙන්න යනවාද? මේක අපි බේර ගන්නට අවශ්‍යයි. හුඟක් විට සභාව අපි කිතුණුවන් හැටියට මේ ගැන අවධානයක් යොමු කරන්නේ නැහැ. අපි සතුරාගේ කාලය තුල සතුරා කුමක්ද කරන්නේ කියන එක ගැන එතරම් සිතන්නේ නැහැ. ඉතින් මේ පණිවිඩය 12 වෙනි පදයේ අපි දකිනවා කියනවා එස්තරගේ වචන මොරදෙකේට දන්වන ලද්දේය. මොරදෙකේ සඳහන් කරාම මෙවැනි ආකාරයෙන් අපි විපත්තියක් මැද සිටිනවා. නුඹට පුළුවන් රජතුමාට මේ ගැන මැදිහත් කාර්යයක් හැටියට ඔබ දැන් රැජිනව සිටින නිසා ඔබේ වංශය සඳහන් කරමින් කියන්න මේ හාමාන් කියන මනුෂ්‍යයා යොදා තිබෙනා වූ විපත්තිය මොන වගේද? ඒ අවස්ථාවේදී රාජ නියෝගය නම් එම අධිරාජ්‍ය තුල රජතුමා ආරාධනා නොකර ඔහුගේ බිසව වෙන්නට පුළුවන්, ඔහුගේ දරුවන් වෙන්නට පුළුවන් කුමන පුද්ගලයෙක් වුණත් ඔහු ඉදිරියට පැමිණියොත් රජතුමාගේ ප්‍රතිචාරය මත ඒ අධිපතීන්ට පුළුවන්කම තිබෙනවා මරණයට පත් කරන්න හෝ හිරාඩස්සියේ දමන්න. එසේ නොමැතිනම් රජතුමා රන් කොන්තය දික් කරමින් ඇයට හෝ ඔහුට ආචාර කළොත් පිළිගත්තොත් පමණයි ඇතුල් වෙන්නට අවසරය තිබෙන්නේ. ඊටාම අභියෝගාත්මක අවස්ථාවක්. ඊටාම අමාරු තත්වයක්. ඒක නිසා මොරදෙකේ වෙතට මේ පණිවිඩය ස්තරෙව්වම ඔබ දන්නවා රාජ නියෝගය, රාජ ආඥාව. ඔබ දන්නවා මේක තමයි රාජ්‍ය සම්ප්‍රදාය. ඒක නිසා මගේ ජීවිතේ නැති වෙන්න පුළුවන් අවදානමක් තිබෙනවා. ඒ අවස්ථාවේදී 13 වෙනි පදයේ මොරදෙකේ සිහිපත් කරනවා. රජගෙදර ඉන්න නිසා සියලු යුදෙව්වරන්ගෙන් නුඹ පමණක් ගැලවෙයි කියලා හිතන්න එපා. අද සභාවේ සිටින නිසා ඔබ හිතන්න එපා සතුරාගේ හස්තයෙන් ගැලවිලා සිටින්නේ ඔබ විතරයි, ගැලවෙන්නට යන්නේ ඔබ විතරයි කියලා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ස්වාමින් වහන්සේ ඔබ ගලවා තිබෙනවා. අපි අත්පොළ සන්නාදයක් දෙමුද අපිට දීලා තිබෙන ගැලවීම ගැන ස්වාමින් වහන්සේට. හාලලූයා. ඔබට ගැලවීම දී තිබෙනවා. ස්වාමින් වහන්සේ ඔබට ජීවනය දී තිබෙනවා. ඔබට සුවය දී තිබෙනවා. ඒක යහපත්. හැබැයි හිතන්නට එපා ඔබ සතුරාගේ හස්තයෙන් 100% තවමත් ගැලවිලා සිටිනවායි කියලා. සතුරා ඔබ මාව විනාශ කරන්නට මානයන් බලමින් සිටිනවා. ඔබේ මගේ දුර්වලතාවයන් සොයමින් සිටිනවා. ඔබ මාව විනාශ කරන්නට අවස්ථාවක් බලාගෙන සිටිනවා. මොකද සතුරා දන්න ඔහුගේ ප්‍රස්තාව, ඔහුගේ කාලය ඊටාම කෙටිව තිබෙනවා. අවස්ථාවක් ලැබුණු හැටියේ ඔහු ක්‍රියා කරන්නට සූදානම්. ඔබ මම අවදියෙන් සිටින්නට අවශ්‍ය නිසායි. සතුරා
උගේ කාලය සීමිත නිසා කරන්නට පුළුවන් සියල්ල කරමින් සිටිනවා. ඒ නිසා දැන් මොරදෙකේ සඳහන් කරනවා එස්තර් රජිනට නුඹ විතරක් රජමාලිගාවේ ඉන්නවා කියලා ගැලවෙයි කියලා හිතන්න එපා. මොකද නුඹව රජමාලිගාවට ගෙනෙනු ලැබුවේ නිශ්ශබ්දව සිටින්නට නොවේ. මැදිහත් කරුවෙක් හැටියට ක්‍රියා කරන්නට මේ ප්‍රස්තාව උදෙසාම වන්නට පුළුවන්. හිතලා බලන්න. දෙවියන් වහන්සේ සභාව මැදයට ඇයි ඔබව මාවගෙන ආවේ? ඔබ ගැලවීම ලබලා කිතුණු ජීවිතයේ අවුරුදු 5ක් 10ක් 15ක් 20ක් 30ක් 40ක් වෙන්නට පුළුවන්. ඇයි ස්වාමින් වහන්සේ ඔබව මාව කිතුණු ජීවිතයේ එතරම් කාලයකට කලින් ගලවා ගනු ලැබුවේ? ඒ අද දවස නිසායි. ඒ හෙට දවසේ ස්වාමින් වහන්සේට ඔබෙන් යමක් බලාපොරොත්තුව තිබෙන නිසායි. ඔබ හඹුවක් නොවේ. අපි තේරුම් ගන්නට අවශ්‍යයි මේ ප්‍රස්තාවට. මම පසුගිය දිනයන් වල බොහෝ වර සඳහන් කරා මේ 2021 වසරේ සිටින්නා වූ ඔබ මම වයස් භේදයේ තිබෙන්නට පුළුවන් බාල මහලු වැඩිහිටි. හැබැයි මේ පරම්පරාව තරම් ස්වාමින් වහන්සේගේ ඊම ගැන වඩාත් සංවේදීතාවයක් බයක් හැඟීමක් තිබෙන්නා වූ පරම්පරාවක් තවත් නැහැ. මක් නිසාද අපි දැක්කා අද දවසේ තිබෙන ජීවිතය හෙට දවසේ ඊළඟ මොහොතේ කොයි ආකාරයෙන් නැති වෙන්නට පුළුවන්ද කියලා. ස්වාමින් වහන්සේගේ ඊම ඊළඟ මොහොතේ වෙන්නට පුළුවන්. හැබැයි මේ ප්‍රස්තාව අද දවස දෙවියන් වහන්සේ දේවස්ථානයේ සිටින ඔබට මට දීලා තිබෙන්නේ අප උදෙසාම පමණක් නොවේ. ආමෙන්. අප උදෙසාම පමණක් නොවේ. ඒක නිසා අපි තේරුම් ගන්නට අවශ්‍යයි. අපි හිතනවා නම් ස්වාමින් වහන්සේව පිළිගත්ත නිසා මීට අවුරුදු ගානකට කලින් ස්වාමින් වහන්සේ මාව ඊටාම දිලිදු අඩියෙන් දූවිල්ලෙන් උන්වහන්සේ එසෙව්වා. උන්වහන්සේ මරණ මංචකයෙන් ඒ පිළිකාවෙන් හෝ එමත් නැත්නම් වෙනත් රෝගයකින් මාව සුව කළා. එමත් නැත්නම් ස්වාමින් වහන්සේ බලාපොරොත්තුව නැති තැනින් බලාපොරොත්තුවට මාව පැමුණුවා සියල්ල යහපත්. ස්වාමින් වහන්සේ මගේ පවුල ස්ථාවරත්වයට ගෙනත් තිබෙනවා සියල්ල යහපත්. ඔබ එයින් සෑහෙනවා නම් ඔබ හිතන්නට එපා ඔබ දැනටමත් ගැලවිලා සිටිනවා කියා. ඔබ සිතන්නට එපා සතුරා ඔබව අතහැරලා තිබෙනවා කියා. ඔබ සාර්ථකත්වයේ සිටින මොහොතේම එදා එස්තර් රැජින ඒ රජ මැදුරේ සිටියේදී විනාශ කරන්නට හාමාන් උපායන් යොදා තිබුණා වගේ සතුරා ඔබට මට විරුද්ධව දේව ගෘහය තුලදී උපායන් යොදා තිබෙනවා වෙන්නට පුළුවන්. ඒක නිසායි ඔබ අවුරුදු කීයකට කලින් ස්වාමින් වහන්සේ පිළිගත්තත් ඔබත් මමත් අපි දෙගොල්ලම ප්‍රවේශම් වෙන්නට අවශ්‍යයි. ඒක නිසා මේ ප්‍රස්තාවයේදී අපි නිශ්ශබ්දව සිටියොත් මේ අවස්ථාවේදී අපි ලෑස්ති වුණේ නැතිනම් ස්වාමින් වහන්සේ උදෙසා මැදිහත්කාරකමට එහෙම නැත්නම් ස්වාමින් වහන්සේ වෙනුවෙන් උන්වහන්සේගේ කාරණය සම්පූර්ණ කරන්නට හිතන්නට එපා. ඔබ මම ගැලවේ සදාකාල ජීවනය ලබා ගනී කියා. ඊළඟ මොහොතේ ඒක අපෙන් ගිලිහෙන්නට පුළුවන්. මොකද අපි කාලයන් වල කෙලවරට පැමිණ තිබෙනවා. ඒ බව මතක් කරමින් දැන් එස්තර් රැජිනට කියනවා නුඹ රාජ්‍යයට පැමුණුනේ මෙවැනි ප්‍රස්තාවක් නිසාම නොවේද? අද ඉරුදින සභාවේ ඔබ සිටින්නේ මෙවැනිම ප්‍රස්තාවක් නිසා නොවේද? ඔබේ ජීවිතය ගැන පමණක් නොවේ. අද දවසේ ඔබ අන්තර්ජාලය සෝදිසි කරලා බැලුවොත් 34ක් 40ක් අතර ප්‍රමාණයක් 34ක් 40ක් අතර ප්‍රමාණයක් දවසකට හෘදයාබාධ වලින් මේ යමින් සිටිනවා. ක්‍රියානතුරු සියදිවි විනාසා ගැනීම එබන් නැතිනම් වෙනත් ස්වභාවික විපත් බොහෝ දෙනෙක් ස්වාමින් වහන්සේව නොදැන මිය යමින් සිටිනවා. ඔබ හිතන්නට එපා සභාව තුල ඔබ සිටින නිසා ස්වාමින් වහන්සේට හාලලූයා ප්‍රශංසා වේවා කියලා කියන්න පුළුවන් වුණාට ඊළඟ මොහොතේ ඔබ නැගිට්ටේ නැතිනම් ඔබගේ ජීවිතයත් මගේ ජීවිතයත් එසේම වන්නට පුළුවන්. යහපත් ස්වාමින් වහන්සේ තුල අපේ ජීවිතේ නසිනවා නම් නමුත් සතුරාගේ ගොදුරක් වෙලා ඔබට මට නසින්නට වුණොත් ඔබට මට සදාකාලික ජීවනයේ උරුමය අත්පත් කරගන්නට වෙන්නේ නැහැ. ඒකයි තියෙන භයානකකම. ඒකයි අපි ඊටාම පරිස්සමෙන් අපේ ගැලවීම ගැන ස්වාමින් වහන්සේ අපට වෙන් කළා වූ ප්‍රස්තාව ගැන අපි සංවේදීව සිටින්නට අවශ්‍ය. ඊට පස්සේ ඔහු සඳහන් කරනවා ඒ ස්ථානයේ විශේෂයෙන් මේ කාලය ගැන නුඹ දැන සිටින්න.
එදා සතුරා ක්‍රියා කළා වගේම යේසුස් වහන්සේගේ කාලයේදී ක්‍රියා කරනු ලැබුවා. යේසුස් වහන්සේ සඳහන් කරනවා ලූක් 22:31 සිට 32 දක්වා ඔබ පෙරලගත්තොත් ඒ ස්ථානයේ දකිවි. අපි කාලය නැති නිසා ඒ කොටස වැඩිපුර බලන්නට යන්නේ නැති නමුත් යේසුස් වහන්සේගෙන් ඉල්ලනවා සාතන් වරක් පේත්‍රස් ඇතුළු එම සමූහයාව විනාශ කර දමන්නට. යේසුස් වහන්සේ පිළිතුරු දෙමින් සඳහන් කරන පේත්‍රස්ට යම් අවස්ථාවක සිදුවීම තුළ සීමොන් සීමොන් සාතන් නුඹව ගෝධුම මෙන් පොළන්ට ඉල්ලුවා. මම නුඹලාගේ ඇදහිල්ල නැති නොවන පිණිස යාඥා කළා. එදා හාමාන් ක්‍රියා කළා වගේම ඒ සතුරාගේ ආත්මය යේසුස් වහන්සේගේ කාලය තුලදී සාතන් ක්‍රියා කරනු ලැබුව උන්වහන්සේට සමීපව සිටින්නන් විනාශ කරන්න. ඒ වගේම අද දවසේත් ක්‍රියා කරමින් සිටිනවා. හිතලා බලන්න යේසුස් වහන්සේ ළඟ සිටිය සීමොන් පේත්‍රස් පොළන්නට සාතන් ඉල්ලුවා නම් ඔබ මාව පොළන්නට සතුරා ක්‍රියා නොකර සිටිනවාද? ඒකයි අපි ප්‍රවේශම් වෙන්නට අවශ්‍යයි. ස්වාමින් වහන්සේ අප උදෙසා පියාණන් වහන්සේට මැදිහත්කාරකම් කරන බව සැබෑවක්. ඒ ගැන දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. හැබැයි අපි තේරුම් ගන්නට අවශ්‍යයි. මේ ප්‍රස්තාවයේදී අපි නැගී සිටින්නට යනවාද? යම්කිසි ආකාරයකින් අපිට තිබෙන්නට පුළුවන් මේ වන විටත් ස්වාමින් වහන්සේ ඉදිරියේ නිසකකමක් අපේ ජීවිත ගැන. එහෙත් 13 වෙනි පදයේ සඳහන් කරන ආකාරයට මේ ප්‍රස්තාවයේදී ඔබ පමණක් ගැලවෙයි කියලා හිතන්නට එපා කියවා වගේ ඔබේ රැකියාව, ඔබේ නිලය, ඔබේ ධනය, එව නැතිනම් ඔබට තිබෙනා වූ සමාජ ස්ථාවරත්වයේ කුමක් වුවත් ඔබේ භාර්යාව ළඟ සිටිනවා නම්, ඔබේ දරුවන් ළඟ සිටිනවා නම් හැරිලා බලන්න. හැරිලා බලලා අහන්න මගේ ස්වාමි පුරුෂයා, මගේ භාර්යාව, මගේ දරුවන් සුරක්ෂිතද? සතුරාගේ ඇස මගේ භාර්යාව, මගේ ස්වාමි පුරුෂයා, මගේ දරුවා කෙරේ යොමු වෙලා තිබෙනවද? හැරිලා අහන්න. මොකද සතුරා ඉලක්ක කරාමාරයි. ඔබ හිතන්න එපා මේ ස්ථානයේ සිටිනවා නම් පියවරුනි ඔබ විතරක් ගැලවෙයි කියලා. මව්වරුනි ඔබ හිතන්න එපා ඔබ නිරාහාර යාඥාවට යන නිසා ඔබ විතරක් ගැලවෙයි කියලා. සතුරා ඔබවත් ඔබේ පවුලත් විනාශ කරන්නට සැලසුම් යොදමින් සිටිනවා. තරුණ තරුණියනි, සහෝදර සහෝදරියනි ප්‍රවේශම් වෙන්න. සතුරා කා දමන්නට සියල්ල සැලසුම් කරහමාරයි. ඔබේ මගේ දකුණු අත දිගු කරමුද ඔබට දකුණු පසින් සිටින කෙනා වෙතට? අපි දිගු කරලා කියමුද ස්වාමිනී මේ මගේ සහෝදරයා, මේ මගේ සහෝදරිය, ඔවුන් ආරක්ෂා කරන්න. ඔවුන් විපත්තියෙන් ගලවන්න අපි කෙටි යාඥාවක් කරමු. ඔබ මා සමග ඔබේ සහෝදරයා සහෝදරිය වෙනින් ඔබේ දකුණු පසේ සිටින කෙනා වෙනුවෙන් කෙටි යාඥාවක් කරන්න. ස්වාමිනේ ඔබ වහන්සේ මොහුව ඇයව ස්වාමිනේ ඔබ වහන්සේගේ ලේවල වැස්මේ යටතේ සගවමින් ඔබ වහන්සේ සතුරාගේ මලපත් වලින් ආරක්ෂා කරන්න. සියලු විපත්තියෙන් ආරක්ෂා කරන්න. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ආමේන්. හාලෙලූයා. අපි නිතරම අවදියෙන් සිටින්නට අවශ්‍යයි. අපි එකිනෙකා උදෙසා මැදිහත් කරුවන් වෙන්නට අවශ්‍යයි. කුමක් නිසාද? අපේ ජීවිතය තුළ අපි ස්වාමින් වහන්සේ මත යැපෙන්නට, ස්වාමින් වහන්සේ ඉදිරියේ ප්‍රස්තාව ගැන අවබෝධයක් නැතිව සිටිනවා නම් සතුරා නිරන්තරයෙන් අපේ ජීවිතයත්, අපේ පවුලේ ජීවිතයත් අනාරක්ෂිත බවට පෙරලන්නට බලාගෙන සිටිනවා. ඒ වගේම තවදුරටත් අපිට සඳහන් කරනවා නුඹත් නුඹේ පිය වංශයත් නැති වෙන්න යනවා. ඔබේ පරම්පරාවම සතුරා විනාශ කරන්නට සැලසුම් යොදමින් සිටිනවා. ඔබ ඔබේ පවුල, ඔබේ දේශයේ වර්තමාන කාලය විතරක් නෙවෙයි අනාගතයත් සතුරා කාදවන්නට සැලසුම් යොදා තිබෙනවා. මේ ගැන අපි ප්‍රවේශම් වෙන්නට අවශ්‍යයි. ඒ වගේම තමයි ස්වාමින් වහන්සේට සැලැස්මකුත් තිබෙනවා. ස්වාමිනී සැබවින්ම අද දවසේ මම සුරක්ෂිතව සිටිනවාද ඔබ වහන්සේ තුල? මගේ පරම්පරාව, මගේ අනාගත සෙනග සුරක්ෂිතව සිටිනවාද ඔබ වහන්සේ තුල? එසේ නොමැතිනම් ඉක්මනින් අපිට හැරෙන්නට කාලය පැමිණිලා තිබෙනවා. මොකද හේතුව යම්කිසි ආකාරයකින් ඔබ මම ප්‍රස්තාව දැනගෙන සිටියේ නැතිනම් ඔබෙන් මගෙන් පරම්පරා ගණනාවකට සිදුවෙන්නට පුළුවන් වූ බලපෑම සතුරා නැති කරන්නට යනවා. මීට වසර 11කට කලින් 2011 මාර්තු 23 මගේ ජීවිතේ අමතක නොවන දවසක්. මොකද හේතුව ඔබ බැලුවොත් දේවස්ථානයේ අර අංක 11 කියන ආසනය ළඟ පිටිම පස්සේ මම වාඩි වෙලා හිටියේ බලාපොරොත්තුවක් නැති තරුණයෙක් ඇටියට. එදා දවසේ
මගේ අම්ම කියද්දී දේවස්ථානයට යන්න කියලා එතකොටත් දෙපාරක් මම ඕවර්ඩෝස් බෙහෙත් අරගෙන හිටියේ. ජීවිතේ බලාපොරොත්තුවක් නැහැ. අවුරුදු 19යි. උසස් අධ්‍යාපනයට අයදුම් කළා. ඇතුල් වෙන්න අවස්ථාව තියෙද්දි ඇඩ්මිෂන් තියෙද්දි හැමදේම හැබැයි බලාපොරොත්තුවක් නැහැ. දේවස්ථානයකට කලින් යනු ලැබුවත් නමුත් සියල්ල එපා කියලා ඉද්දී මම දන්නේ මේ ස්ථානයේ සිටිනවද කියලා. මගේ සහෝදරයාත් එක්ක තව එක යහළුවෙක් සිටියා. ඔහු ඉවැන්ජලිස්ට්වරයෙක් නෙවෙයි. ඔහු එක දෙයයි කරේ. ඔහු මගේ සහෝදරයව අරගෙන දේවස්ථානයට එන එක විතරයි. ඒක නිසා මගේ අම්ම ඉන්න මගේ වම් හත පැත්තේ ඔබට අහන්න පුළුවන් ඉවර වෙලා මේක ඇත්තද? අම්ම කිව්ව කොහෙවත් යන්න නැත්නම් මෙතෙන්ට යන්න. එදා අන්තිම බලාපොරොත්තුවක් නැති දවසේ ගෙදෙට්ට බලාපොරොත්තුවක් දෙන්න ඕනකමට ආපු ගමන අද මම ඔබ ඉදිරියේ ඔබ සමග ස්වාමින් වහන්සේගේ වචනය කතා කරනවා. හාලෙලූයා. මොකද හේතුව එදා මගේ සහෝදරයා සමග යහළුවා සිටගත්ත නිසා ඒ ප්‍රස්තාව ඔහු පාවිච්චි කළ නිසා ඔබ හිතන්න එපා ඔබ පාවිච්චි කරන කුඩා ප්‍රස්තාව හෝ අනාගතයට විශාල ආයෝජනයක් නොවී තිබේ කියලා. ඒක නිසා ලොකු ආයෝජනයක් ඔබට කරන්නට පුළුවන්. අද 650ක් 700ක් ඉදිරියේ මම ඔබට ආශිර්වාදයක් වෙනව නම් මම හිතනවා ස්වාමින් වහන්සේ ඉදිරියේ ඔබට මට මේ මගේ ජීවිතේ රැකගන්න ප්‍රස්තාවක් දෙන්නට මගේ සහෝදරයාගේ යාළුවා යම් ආකාරයකින් ඔහුගේ ජීවිතේ ඔහුට තිබුණු කුඩා අවස්ථාව පාවිච්චි කරා. ඔහු ඊටාම බිදුණු පවුලකින් එන නමුත් අනර්ග ප්‍රේමණීය සහෝදරේ. මොහොතක් හිතන්න. ඔබේ තත්වයේ තරාතිරම නොවේ. ඔබ කුමන කැඩුණු බිදුණු තත්වයක සිටියත් ඔබේ පවුල තුල ඔබේ සමාජය තුල ඔබට කුමන ආකාරයේ කාඩ් එකක් එහෙම නැතිනම් ඔබට කුමන තත්වයේ හංවඩු ගැසීමක් ගහලා තිබුණත් මේ ප්‍රස්තාව තදින් අල්ලා ගන්න. මොකද ඔබ විතරක් නොවේ ඔබ තුලින් ඔබ සමුගත්තොත් ඔබේ ජීවිතයෙන් එසේ නොමැතිනම් ඔබ විනාශ වුණොත් තව පරම්පරාවක් නැති වෙන්න යනවා. ඒක නිසායි කියන්නේ නුඹ විතරක් නෙවෙයි නුඹේ පිය වංශයම නැති වෙන්න යනවා. නුඹ විතරක් ගැලවෙයි කියලා හිතන්න එපා. ඔබ මේ උදෑසන අවදි වුණේ නැතිනම් ඔබ මේ උදෑසන සූදානම් වුණේ නැතිනම් මේ කාලයන් වල කෙලවර ප්‍රස්තාව අල්ලා ගන්නට ඔබත් ඔබෙන් පසු තවත් පරම්පරාවකුත් සතුරා විනාශ කරන්නට යනවා. ඔබත් මමත් ඒ හැම ජීවිතයක් ගැන වග කියන්නට සිදු වෙනවා. හිතන්නට එපා මේ පණිවිඩය දේශනා කරන මමත් අසන ඔබත් ලෙහෙසි වගකීමක මේ උදෑසන සිටිනවා කියා. මොකද ස්වාමින් වහන්සේ ගැන නොදැන සිය දහසක් ගණන් මනුෂ්‍යයන් දෙවියන් වහන්සේගෙන් තොරව ජීවිතේ හමාර කරනවා. මේ උදෑසන පුළුවන්කම තිබෙනවාද? ඔබේ ජීවිතේ මගේ ජීවිතේ ඒ බලාපොරොත්තුව නැත්තවුන්ට බලාපොරොත්තුවක් දෙන්න. පසුගිය ඉරුදින සවස දෙව් මෙහිදී මම මේ ගැන කතා කරා. පසුගිය සෙනසුරාදා ජෑල දුම්රිය ගේට්ටුව අසල 8:14 හරියටම වෙලාව කතා කර සිටිද්දී රේල් ගේට්ටුව වසලා ඒ ස්ථානයේ සමූහයා මැද්දෙන් එක් පුද්ගලයෙක් දුවගෙන ආවා. එක පුද්ගලයෙක් දුවගෙන එද්දී පිටිපස්සේ හිටිය අය කෑ ගැහුවා. ඒ බලාගෙන අන්න අරක පයින් යනවා. මගේ ඇඟ සීතල වුණා. මොකද ඉස්සරහා පයින් යනවා කෝච්චියේ නලාව වදිනවා දුම්රියේ. මොකද කරන්නේ? මමත් යතුරු පැදියේ කරගන්නට දෙයක් නැහැ. කොහොම හරි එක්කෙනෙක් ඔහු අල්ලගත්තා. දුම්රිය ගියන් පස්සේ එතන සමූහය රැස් වුණාම ඒ පුද්ගලයා හඬනවා. ඇයි උඹලා මට මැරෙන්න දුන්නේ නැත්තේ? ඇයි උඹලා මට මැරෙන්න දුන්නේ නැත්තේ? මට තවත් ජීවත් වෙන්න බෑ. මට මගේ ගෙදෙට්ට යන්න බෑ. මට මැරෙන්න දියා. ඔබ හිතන්න එපා. අවුරුදු 80කට 90කට එහා පුද්ගලයෙක් කියලා. ඔව් තරුණයෙක්. මම හේතුව දන්නේ නැහැ සමූහය රැස් වෙලා සිටිය නිසා. ඔහුගේ යාළුවන් ඉදිරියට කතා කරගෙන ගිය නිසා මම එතනින් හැරුණා. තව කී දෙනෙක් මේ උදෑසන එවැනි ආකාරයෙන් හදවත් තුල පොරබදිනවද දන්නේ නැහැ. මේ කතා කරන මොහොතේ කී දෙනෙක් තමාගේ ජීවිතය විනාශ කරගන්නට සොයනවද දන්නේ නැහැ. ඔබට මට ප්‍රස්තාවක් තිබෙනවා. මේ උදෑසන ඔබ සූදානම්ද මැදිහත් කරුවෙක් වෙන්නට? මේ උදෑසන ඔබ සූදානම්ද ස්වාමින් වහන්සේ උදෙසා ඔබේ ජීවිතේ මිලයක් වන්නට? එස්තර් කියනවායින් පසුව
ඔබ යම් ආකාරයකින් මා උදෙසා මේ දේ කරන්න 16 වෙනි පදයේ කියනවා දවස් 3ක් රැය දහවල් නොකා නොබී සිටින්න ශූෂන්හි සිටින අයට කියන්නේ ඒ වගේම මමත් මගේ මෙහෙකාරියොත් නිරාහාරයෙන් සිටින්නට යනවා රාජ්‍ය සම්ප්‍රදාය රාජ්‍ය නියෝගය ඒ දේට එකක නැති නමුත් මම රජුරුවන් ඉදිරියට යන්නට යනවා මගේ ජීවිතය නැති වුණොත් නැති වුණාවේ හාලලූයා ස්වාමින් වහන්සේට අවශ්‍යයි තමන්ගේ ජීවිතය දෙවෙනියට තබලා දෙවියන් වහන්සේ උදෙසා කැපවන තරුණයෙක් තරුණියක් වැඩිහිටියෙක් වැඩිමහල්ලෙක් ස්වාමින් වහන්සේ සොයන මේ උදෑසන කවුද මගේ ජීවිතය තමාගේ ජීවිතය දෙවෙනියට තියලා ස්වාමින් වහන්සේ උදෙසා කැප වෙන්නට යන්නේ ඔබට පුළුවන්ද මගේ අනාගතය වෙන දෙයක් වෙච්ච දෙයින් මගේ හෙට දවස වෙන දෙයක් වෙච්ච දෙයින් නමුත් මම ස්වාමින් වහන්සේ උදෙසා මේ උදෑසන තීරණයක් ගන්නට ලෑස්තියි මම දන්නවා මේක කියන තරම් ලේසි දෙයක් නොවේ මම ස්වාමින් වහන්සේට සේවය කරන්න යනවා කියද්දී ගොඩ දෙනෙක් මාත් එක්ක අමනාප වුණා ගුරුවරු ඇහුවා මොන පිස්සුවක්ද යහළුවා ඇහුවා මොන පිස්සුවක්ද ඔය කරන්නේ ගෙවල් වලින් ඇහුවා නෑදෑයෝ ඇහුවා ඔබට මොනවාද හම්බෙන්න යන්නේ මොනවාද තියෙන බලාපොරොත්තුව හැබැයි දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා අවුරුදු 11 පිටිපස්සට හැරිලා බලද්දී ස්වාමින් වහන්සේ මාව ගෙනාවු ගමනක් තිබෙනවා එදා ගත්ත තීරණේ ඒ දවසේ ස්වාමින් වහන්සේගේ කරුණාවෙන් අද වෙද්දී ස්වාමින් වහන්සේ මගේ ජීවිතේ අනිත් අයට ලබන්න බැරි වුණා වූ සමහර මගේ යහළුවන් තවමත් සොයන මට පිස්සුද කියලා අහපු අය තවමත් ලබාගත්ත නැති ජයග්‍රහණ වලට ස්වාමින් වහන්සේ මාව ගෙනවිත් තිබෙනවා. හාලලූයා. මට ඒ ගැන පාරට්ටුවක් නැහැ. නමුත් ගෞරවය දෙවියන් වහන්සේට දිය යුතුයි. ඔබ හිතනවා නම් මෙතන සිටින යම් තරුණයෙක් තරුණියක් ඔබේ අනාගතයට මොකක්ද වෙන්නට යන්නේ? ඔබේ හෙට දවස මොකක්ද වෙන්නට යන්නේ? නමුත් ඔබේ ජීවිතය දෙවෙනි කරලා ස්වාමින් වහන්සේ ඉදිරියේ සිට ගන්නවා නම් ස්වාමින් වහන්සේ මේ උදෑසන ඔබ තුලින් ඔබත් තව පරම්පරාවකුත් උන්වහන්සේගේ මහිමතාවය දකින්නට උන්වහන්සේ කැඳවන්නට යනවා. ඔබ තීරණයක් ගන්න මේ උදෑසන මේ ස්ථානයේ අපි දකින්නට යනවා. එදා එස්තර් කළා වූ ක්‍රියාව නිසා ඔබ ඉදිරි පරිච්ඡේදයන් කියවා බැලුවොත් යුදෙව්වරුන් සියලු දෙනාම ස්වාමින් වහන්සේ තුල ජයග්‍රහණය ලැබුවා විතරක් නොවේ සතුරාගේ ක්‍රියාවත් සම්පූර්ණයෙන් විනාශ වුණා. හාලලූයා. ස්වාමින් වහන්සේ යෙහෝවා නිස්සි අපට ජය දෙන දෙවියන් වහන්සේ. හාලලූයා. අපි අත්පොළ සන්නාදයක් දෙමු දුන් වහන්සේට. ඒ තැනන් වහන්සේ අද උදෑසන ඔබ යමෙක් කියනවා නම් ඔබ යම් තරුණ තරුණියෙක් වෙන්නට පුළුවන් පියෙක් මවෙක් වෙන්නට පුළුවන් ඔබ කවුරු වුණත් තරාතිරමක් නැත ස්වාමින් වහන්සේ ඉදිරියේ ඔබ 2022 වසරට තීරණයක් ගන්නවා නම් ඔබ සිටින ස්ථානයේ නැගී සිටින්න මම ඔබ දෙසා යාඥා කරන්නට යනවා ඔබට ස්වාමින් වහන්සේ ඔබ ගන්න තීරණය නිසා නැවුම් ආලේපයක් නැවුම් දීමනාවන් ස්වාමින් වහන්සේ නැවුම් ආත්මයක් ඔබ කෙරෙහි වගුරන්නට යනවා. අපි ඇස් පියා ගනිමු. අපි ඉදිරි තප්පර 10ක කාලය තුල මම ඔබට දෙන්නට යන ඔබ තීරණයක් ගන්නවා නම් මගේ ජීවිතේ නැති වුණොත් නැති වුණාවේ මගේ හෙට දවසේ මොකක් වුණත් කමක් නැහැ. මම ස්වාමින් වහන්සේ උදෙසා තීරණයක් ගන්නට යනවා. මේ උදෑසන එහෙම කියන අය පමණක් නැගී සිටින්න අපි ගායනා කරන අතරේ අපි ස්වාමින් වහන්සේ ඉදිරියේ එහෙම කියනවා නම් ඔබ යමේ. උන්වහන්සේ ඉදිරියේ සභාවේ සමූහයා ඉදිරියේ දකිවි නැවුම් ආලේපයක් නැවුම් ආත්මයක් ඔබ කෙරෙහි වැකිරෙන්නට යනවා. ඒ ප්‍රොපේතම වාක්‍යයන් ස්වාමින් වහන්සේ අද උදෑසන නිදහස් කරන්නට යන ඔබ තුලින් ඔබ එසේ කියන අය පමණක් ඔබට පුළුවන් සියල්ලන් මැස් පියාගෙන සිටින අතර තුල ඔබ කියනවා නම් ස්වාමිනී මම තවත් නිහඬව සිටින්නට යන්නේ නැහැ. මේ දේශයට මම බලපෑමක් වෙන්නට යනවා. මම මේ දේශයෙන් ඔබට හඬක් වෙන්නට යනවා. මේ පරම්පරාවෙන් ඔබට මම හඬක් වෙන්නට යනවා. එහෙම කියන අය තීරණයක් ගන්න. ඉදිරි තප්පර 10 ඔබට සිතන්නට බාරයි. Hallelujah. Yes,